තෙරුවන් සරණයි අයබෝවන්. දහම් පාසල් අවසාන විභාග පන්තිය. අද දවසේදී අපි කතා කරන්නට සූදානම් වෙන්නේ බුද්ධ චරිතය පොතට අදාළ තොරතුරු. බුද්ධ චරිතය පොතට අදාළ තොරතුරු මේ සාකච්ඡාවන් අපි සිදු කරනවා පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව සහ Facebook එකේ පිටුව පිරිවෙන දහම් පාසල. ඊට අමතරව ඔබට මේ පාඩම් මාලාවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් පිරිවෙන දහම් පාසල අපේ ප්‍රධාන සමූහයත් එක්කත්. ඊට අමතරව දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව කියන සමූහයට එකතු වෙලත් මේ පාඩම් වලට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් බව අපි සිහිපත් කරනවා. මේ විදිහට බලන්න Facebook එකේ ඒ වගේම YouTube එකේ ඔබට බලා ගන්නට පුළුවන්. මේ විදිහට ටයිප් කරලා ඔබට අපේ නාලිකාවට සහ පිටුවට සමූහයන් වලට එකතු වීමේ හැකියාව තියෙනවා. හොඳයි. අපි වැඩි වේලාවක් ගන්නේ නැතිව අද පාඩම සාකච්ඡාවට ප්‍රවේශ වෙමු. අද කතා කරන්නට තියෙන්නේ අලුත් මාතෘකාවක්. මාතෘකාව තමයි බුද්ධ කාලීන ಭಾರತೀಯ ආගමික හා දාර්ශනික පසුබිම කියන මාතෘකාව. බුද්ධ කාලීන ಭಾರತೀಯ ආගමික හා දාර්ශනික. මෙන්න මේ අංශය තමයි අපි කතා කරන්නේ. මෙච්චර දවසක් අපි කතා කළා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලවකවානුවේදී ඉන්දියාවේ පැවතිච්ච තත්ත්වය මොකක්ද කියලා. එතකොට ආගමික සහ දාර්ශනික අංශයක් ඉන්දියාවේ පැවතුණා. අන්න ඒ ගැන තමයි අද දවසේදී අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. ටිකක් දිග මාතෘකාවක්, දිග පාඩමක්. ඒ නිසා අපි කොටසක් මේ හා සම්බන්ධව සාකච්ඡා කරන්නට අදහස් කරනවා. හොඳයි. දහම් පාසල් අවසානයේ බුද්ධ චරිතය පොත අරගෙන සාකච්ඡාවට සම්බන්ධ වෙමු. විශේෂ දේවල්, වැදගත් වෙන දේවල් මේත් එක්කම කෙටි සටහන් විදිහට ලියාගෙන යමු. එතකොට ඔබට ලේසියි. එතකොට ඔබට පහසුයි. බුද්ධ කාලීන ಭಾರತೀಯ ආගමික හා දාර්ශනික වශයෙන් අතිශය සංකීර්ණ තත්වයක් පැවතිච්ච බවට බොහෝ සාධක තියෙනවා. ආගමික සහ දාර්ශනික කියන මේ අංශ දෙක ගත්තම තත්ත්වය මොකක්ද? සංකීර්ණ තත්වයක්. ගොඩක් සංකීර්ණත්වයකින් තමයි තිබුණේ. ඒකට හේතුව අපි කතා කරගෙන යනකොට ඔබට තේරෙවි විවිධ ආගමික ඉගැන්වීම්, විවිධ දාර්ශනික ඉගැන්වීම් ගොඩාක් තිබුණා බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ වෙනකොට. ඒ නිසා ඒ කාල සීමාව ගොඩක් සංකීර්ණ තත්වයක් විදිහට, සංකීර්ණ තත්වයෙන් පැවතුණු කාලයක් විදිහට බොහෝ දිනාගේ සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. අනෙක් විද වූ ආගමික ඉගැන්වීම් හා ප්‍රතිපත්තිද දාර්ශනික සිද්ධාන්තයන්ද නිසා ආකූලව නොසන්සුන්ව පැවති පරිසරයක බුදුදහම ಭಾರತෙහි උපන්නේ. අනේක විද වූ ආගමික ඉගැන්වීම් සහ ප්‍රතිපත්ති. ආගමික ඉගැන්වීම් තිබුණා, ආගමික ප්‍රතිපත්ති තිබුණා. ඊට අමතරව ආගමික සිද්ධාන්ත තිබුණා දාර්ශනික මේ වශයෙන්. ඒ වගේ තත්වයක් එක්ක තමයි බුදුදහම ඉන්දියාවේ ಭಾರತයේ තුල, ලෝකයේ තුල ඇති වෙන්නේ, පහළ වෙන්නේ. ආගම් තිබුණා, විවිධ ආගමික ප්‍රතිපත්ති තිබුණා. ඊට අමතරව දාර්ශනික සිද්ධාන්ත තිබුණා. විවිධ ආගමික දාර්ශනික සිද්ධාන්ත තිබුණා. හොඳයි. ආගම් දර්ශන ලබ්ධි ප්‍රතිපදා සමයවාද දෘෂ්ටි දේශනා කරන්න උන් මෙන්ම අනුගමනය කරන්න උන්ද එකල අපමණවත් සිටි බව අපේ බෞද්ධ සූත්‍ර දේශනාවන්හි තොරතුරු හමු වේ. මෙන්න මේ හැම එකක්ම තිබුණා. මොනවද? ආගම් තිබුණා. ඊට පස්සේ දර්ශන තිබුණා. එක එක ලබ්ධීන් තිබුණා. සමය ප්‍රතිපදා තිබුණා. දෘෂ්ටි තිබුණා. එක එක විදිහේ දේශනා තිබුණා. මොනවද එතකොට? දෘෂ්ටි කාන්තාරයක්. එහෙම නැත්නම් විවිධ සංකීර්ණත්වයකට පත් වෙලා තියෙන්න හේතු වෙච්ච කාරණාවන් මොනවද? බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ වෙනකොට
ಭಾರತೀಯ සමාජය සංකීර්ණත්වයෙන් යුක්ත සමාජ වටපිටාවක් වෙන්න හේතුනේ මොකක්ද? මෙන්න මේ කියන කරුණු අපි මේ සාකච්ඡා කරන අපි මේ සඳහන් කරන කරුණු මොනවද? ආගම් තිබුණා, විවිධ ආගම් තිබුණා, විවිධ දර්ශන තිබුණා, විවිධ ලබ්ධි තිබුණා, ප්‍රතිපදා තිබුණා, සමයවාද තිබුණා, දෘෂ්ටි තිබුණා, විවිධ දේශනා තිබුණා, විවිධ දේශනා කරන අය හිටියා. මේ වගේ තත්වයක් නිසා තමයි ආකූලව තිබුණා කියලා අපි කතා කළේ. ආගමික දාර්ශනික මේ වශයෙන් ಭಾರತೀಯ සමාජයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ වෙනකොට ගොඩක් ආකූල තත්වයෙන් සංකීර්ණත්වයෙන් යුක්තව තිබුණේ. ඒ බව බෞද්ධ සූත්‍ර දේශනාවන්හි තොරතුරු හමු වේ. බෞද්ධ දේශනාවන් වල තමයි මේ ගැන තොරතුරු ගොඩක් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. කොයි වගේ තත්වයක්ද බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේ වෙනකොට ඉන්දියාවේ තිබුණේ කියන එක බෞද්ධ සූත්‍ර දේශනාවන් වල විස්තර කරලා තියෙනවා. ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණ ජටිල ආජීවක පරිබ්‍රාජක නිගණ්ඨ ආගමික කණ්ඩායම්. කවුද? ශ්‍රමණ බ්‍රාහ්මණ කියලා ප්‍රධාන ඉගැන්වීම් දෙක. ශ්‍රමණ කණ්ඩායම් හිටියා, බ්‍රාහ්මණ කණ්ඩායම් හිටියා. එතකොට මෙන්න මේ කියන ආදී විවිධ ශාස්ත්‍රූන් හා පූජකයන්ද මහා පිරිස් පිරිවරා එකිනෙකා සමග තර්කවාද පවත්වමින් හා විවිධ සීල ව්‍රත ආදී අනුගමනය කරමින්ද විසූ බව කිව හැකිය. මොන වගේ ආගමික දාර්ශනික කණ්ඩායම්ද හිටියේ? ඔව්, ශ්‍රමණ ආගමික කණ්ඩායම් හිටියා. ඊළඟට බ්‍රාහ්මණ ආගමික කණ්ඩායම් හිටියා. ජටිල ආගමික කණ්ඩායම් හිටියා. ආජීවක කණ්ඩායම් හිටියා. පරිබ්‍රාජක නිගණ්ඨ. මේවා ඔබට වැදගත්. ආගමික ඉගැන්වීම් විදිහට තිබිච්ච ඉගැන්වීම් තමයි අපි මෙතනදී කතා කළේ. ඉගැන්වීම් විදිහට ආගම්, දර්ශන, ලබ්ධි, ප්‍රතිපදා, සමයවාද, දෘෂ්ටි, දේශනා වගේ දේවල් තිබුණා. ඊට අමතරව මේවා ඉදිරිපත් කිරීම සඳහා සම්බන්ධව ක්‍රියා කරපු පිරිස් තමයි මේ අපි කතා කරන්නේ. ශ්‍රමණ කණ්ඩායම්, බ්‍රාහ්මණ කණ්ඩායම්, ජටිල කණ්ඩායම්, ආජීවක කණ්ඩායම්, පරිබ්‍රාජක කියන කණ්ඩායම්, නිගණ්ඨ කියන ආගමික කණ්ඩායම් හිටියා. මේ අය ගොඩක් පිරිස්, මහා පිරිස් පිරිවරා එකිනෙකා සමග තර්කවාද පවත්වමින් ආගමික කණ්ඩායම් වල තිබුණු එක ප්‍රධාන විශේෂ ලක්ෂණයක් තමයි ගොඩක් පිරිසක්, අනුගාමික පිරිස්. නිගණ්ඨ ගත්තොත් ඒ නිගණ්ඨ පිරිස විශාල පිරිස් ඇතිව තමයි හිටියේ. ශ්‍රමණ කණ්ඩායම් ගත්තොත් ඒත් එහෙමයි. බ්‍රාහ්මණ කණ්ඩායම්, ජටිල, ආජීවක, පරිබ්‍රාජක, නිගණ්ඨ කියන මේ සියලුම කණ්ඩායම් ගොඩක් පිරිස එකතු කරගෙන තමයි, පිරිසත් එක්ක තමයි විවිධ වූ කාර්යයන් වල ආගමික දාර්ශනික කටයුතු වල යෙදලා තියෙන්නේ. ඊට අමතරව තර්කවාද පැවැත්වීම තර්කවාද පැවැත්වීමත් එක ලක්ෂණයක්. එක ලක්ෂණයක් තමයි මහා පිරිස් පිරිවරාගෙන සිටීම. ඊළඟ එක තර්කවාද පැවැත්වීම. සීල ව්‍රත ආදී අනුගමනය කිරීම තවත් ලක්ෂණයක්. සීල ව්‍රත ආදී අනුගමනය කිරීම. ඔව්, මේ වගේ ලක්ෂණ තමයි තිබුණේ මේ කියන ශ්‍රමණ, බ්‍රාහ්මණ, ජටිල, ආජීවක, පරිබ්‍රාජක, නිගණ්ඨ කියන කණ්ඩායම් වල. එතකොට මෙතනදී අපිට පැහැදිලි කරගන්නට පුළුවන් වේවි මේ පාඩම සාකච්ඡා කරලා ඉවර වෙනකොට ಭಾರತೀಯ සමාජය තුළ දාර්ශනික සහ ආගමික මේ වශයෙන් කොයි වගේ තත්වයක්ද තිබුණේ? ඒ තත්ත්වයේ යටතේ තිබුණු ආගමික සහ දාර්ශනික ඉගැන්වීම් මොනවද? ඒ දාර්ශනික සහ ආගමික ඉගැන්වීම් කරපු අය කවුද කියන එක ගැන අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්. මේ සියල්ලම පරම සැපතක් සොයා යන්නෝ වූහ. මේ හැමදෙනාගේම ලක්ෂණය, ප්‍රධාන ලක්ෂණයක් තිබ්බා. ඒ හැමදෙනාම පරම සැපතක් හොයාගෙන යනවා. ඒ හැමෝම පරම සැපතක් තමයි හොයාගෙන යන්නේ. බ්‍රහ්ම සහව්‍යතාවයේ හෙවත් විශ්ව නිර්මාතෘ ਸਰව බලධාරී බ්‍රහ්මන්ගේ පරමාත්මය සමග එක්වීම බමුණු ආගමික ඉගැන්වීම අනුව පරම සැපත ලෙස සලකන ලදී.
ඔන්න වැදගත් වෙන කාරණයක්. බ්‍රහ්ම සහව්‍යතාවය. බ්‍රහ්ම සහව්‍යතාවය. හෙවත් විශ්ව නිර්මාතෘ සර්ව බලධාරී බ්‍රහ්මන්ගේ පරමාත්මය සමග එක්වීම. මොකක්ද බ්‍රහ්ම සහව්‍යතාවය කියලා කියන්නේ? විශ්ව නිර්මාතෘ, විශ්වය නිර්මාණය කරේ මහා බ්‍රහ්මන්. ඒ විශ්වය නිර්මාණය කරපු සර්ව බලධාරී සියලුම බලයන් දරන බ්‍රහ්මන්ගේ පරමාත්මය සමග බ්‍රහ්මන්ට තියෙනවා පරමාත්මයක්. අන්න ඒ ආත්මයත් එක්ක එකතු වීම තමයි බ්‍රහ්ම සහව්‍යතාවය කියන්නේ. ආයත් වතාවක් බලමු. බ්‍රහ්ම සහව්‍යතාවයේ හෙවත් විශ්ව නිර්මාතෘ සර්ව බලධාරී බ්‍රහ්මන්ගේ පරමාත්මය සමග එක්වීම බමුණු ආගමික ඉගැන්වීම අනුව පරම සැපත ලෙස සලකන ලදී. අපි කිව්වා මේ සියලුම ආගමික කණ්ඩායම් පරම සැපතක් හොයමින් හිටියා කියලා. එතකොට බමුණු ආගමික ඉගැන්වීම මොකක්ද? බමුණු ආගමික ඉගැන්වීම තමයි බ්‍රහ්ම සහව්‍යතාවයට පත්වීම. පරම සැපත වෙන්නේ එහෙම නැත්නම් පරම නිෂ්ඨාව වෙන්නේ බ්‍රහ්ම සහව්‍යතාවයට පත්වීම, නැත්නම් බ්‍රහ්මන්ගේ පරමාත්මය සමග එකතු වීම. බ්‍රහ්මන්ටම එකතු වෙනවා කියලා තමයි කියන්නේ. ඔබට වැටහෙන්නට ඇති. බමුණු ආගමික ඉගැන්වීමේ පරම සැපත මොකක්ද? අවසාන අරමුණ උනේ මොකක්ද? බ්‍රහ්ම සහව්‍යතාවයට පත්වීම. මොකක්ද බ්‍රහ්ම සහව්‍යතාවය කියලා කියන්නේ? බ්‍රහ්මන්ගේ ආත්මයත් සමග එකතු වීම. ඒ අනුව ඔවුහු ඊට අදාළ වූ කර්ම මාර්ගයක් සමාජයට ඉගැන්වූහ. දැන් බමුණෝ ඉගැන්වන්නේ බ්‍රහ්ම සහව්‍යතාවයට පත්වීම තමයි පරම අරමුණ, ඒකායන අරමුණ, එකම අරමුණ කියලා. එහෙනම් දැන් බ්‍රහ්මන් එක්ක එකතු වෙන්න, බ්‍රහ්මන්ගේ පරමාත්මය එක්ක එකතු වෙන්න, බ්‍රහ්ම සහව්‍යතාවයට පත් වෙන්න ක්‍රමයක් තියෙන්න ඕන. ඒ සඳහා උගන්වපු මාර්ගය මොකක්ද? කර්ම මාර්ගය. කර්ම මාර්ගය කියලා ඉගැන්වීමක් සමාජයට කියලා දුන්නා. එනම් යාග හෝම පැවැත්වීම මුල් කරගත් බාහිර ආගමික ක්‍රියාවන් මගින් පරම සැපත වූ බ්‍රහ්ම සහව්‍යතාවය ලබා ගැනීමයි. ඔන්න බ්‍රාහ්මණික ඉගැන්වීමේ බ්‍රහ්ම සහව්‍යතාවය ලබා ගැනීම සඳහා අනුගමනය කරන කර්ම මාර්ගය කියන්නේ මොකක්ද කියලා දෙනවා. මොකක්ද? යාග හෝම පැවැත්වීම මුල් කරගත් බාහිර ආගමික ක්‍රියාවන්. මොකක්ද බ්‍රහ්ම සහව්‍යතාවයට යන්න තියෙන ආගමික කාර්ය උනේ? ආගමික කාර්ය උනේ මෙන්න මේ කියන ඉගැන්වීම. බලන්නකෝ. යාග හෝම පැවැත්වීම මුල් කරගත් බාහිර ආගමික ක්‍රියාවන් සිදු කිරීම තමයි බ්‍රහ්ම සහව්‍යතාවයේ සඳහා බ්‍රාහ්මණික ඉගැන්වීම තුළින් කර්ම මාර්ගය ඔස්සේ ඉගැන්වීම. කර්ම මාර්ගය තමයි ආගමික පරම සැපත සොයා ගැනීමේ ක්‍රමය. කර්ම මාර්ගයේදී ඉගැන්වුවේ යාග හෝම පවත්වමින් බාහිර ආගමික ක්‍රියාවන් සිදු කිරීම. ඒ තුලින් තමයි බ්‍රහ්ම සහව්‍යතාවයට පත් වෙන්නට පුළුවන් කියලයි බ්‍රාහ්මණික ඉගැන්වීමේ උගන්වලා තියෙන්නේ. වේදයේ ගුරු කොටගත් මෙම බමුණු පූජකයන් වේදය තමයි සියලුම කර්ම මාර්ගයන් අනුගමනය කරන්න පාවිච්චි කරපු එකම දේ. ඍක්, යජුර්, සාමන්, අතර්වණ ආදී ඍක් වේදය, යජුර් වේදය, සාමන් වේදය, අතර්වණ වේදය කියන සිව් වේදය, ත්‍රිවේදය, සිව් වේදය මේවා තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ගුරු කරගත්තේ වේදයේ උගන්වලා තියෙන විදිහට තමයි යාග හෝමාදී පවත්වන්න ඕන. යාග හෝමාදී සඳහා බමුණු පූජකයෝ කටයුතු කරන්නේත් මේ වේදයේ තියෙන විදිහට. එක එක්කෙනාට එක එක කාර්යයන් පැවරලා තිබුණා. බමුණන්ට යාග පැවැත්වීම සඳහා එක එක කාර්යයන් පැවරිච්ච අය හිටියා. එතකොට එක එක පැවරිච්ච කාර්යයට අනුව පූජකයන් විසින් වේදයේ ගුරු කරගෙන සමාජය තුළ කර්ම මාර්ගය ඔස්සේ
යාග හෝම ආදී පවත්වමින් පරමාත්මන් සමග එකතු වෙන්නට බ්‍රහ්මන් සමග එකතු වෙන්නට ක්‍රමයක් කියලා දුන්නා. ඒක තමයි බ්‍රාහ්මණික ඉගැන්වීමේ පරම සැපත බවට එහෙම නැත්නම් පරම නිෂ්ඨාව බවට පත් වෙන්නේ කියලායි බමුණු ඉගැන්වීම. සමාජයේ සංවිධානය කළ අයුරු මුල් පරිච්ඡේදයකදී විස්තර කරන ලදී. බමුණු පූජකයෝ සමාජයේ සංවිධානය කළේ කොහොමද කියන එක ගැන අපි පළවෙනි පරිච්ඡේදයකදී කතා කළා. ඒ නිසා ඒ ගැන කතා කරන්නේ නැහැ. අපි මෙතනදී කතා කරන්නේ ආගමික කාර්ය විදිහට කර්ම මාර්ගයේ ඔස්සේ යාග හෝම පවත්වමින් බ්‍රහ්ම සහව්‍යතාවයට පත්වීමට උගන්වලා තිබුණේ කොහොමද කියන කාරණය කතා කළේ. මෙම බ්‍රාහ්මණ සංස්කෘතික සම්ප්‍රදාය තුළ බමුණෝ ශ්‍රේෂ්ඨතම පූජකයෝ වූහ. මේ බමුණු ඉගැන්වීමට අනුව බ්‍රාහ්මණික සම්ප්‍රදාය තුළ අපි කතා කළා මීට කලින් පාඩමේදී කතා කළා බමුණෝ තමයි ශ්‍රේෂ්ඨම පිරිස විදිහට සලකලා තිබුණේ. ඒ අයව හඳුන්වපු නාමයක් තිබ්බ විශේෂ ගෞරව නාමයක්. මොකක්ද? බූසුර. බූසුර කියන එකේ තේරුම මොකක්ද? පොළොවේහි සිටින දෙවියන් තමයි බමුණු. දෙවියන්ගේ නියෝජිතයෝ විදිහට. බූසුර යන නමින් භූ කියලා කියන්නේ පොළොවට. සුර කියලා කියන්නේ දෙවිවරුන්ට. එතකොට පොළොවේ ඉන්න දෙවිවරු කියන අදහසින් බූසුර කියන නාමයෙන් හඳුන්වලා තියෙනවා බ්‍රාහ්මණ කණ්ඩායම. එතකොට ඒකින් අදහස් කරන්නේ පොළොවේ ඉන්න දෙවිවරු තමයි බමුණෝ කියලා. ඔහු දෙවියන්ගේ නියෝජිතයෝ වූහ. දෙවියන්ගේ නියෝජිතයෝ විදිහටත් ක්‍රියා කළා. දෙවියන් වෙනුවෙන් මනුලෝ පෙනී සිටියෝය. මනුස්ස ලෝකයේ දෙවියන් වෙනුවෙන් පෙනී ඉන්න පිරිස කවුද? බෝසුර නාමයෙන් හඳුන්වපු බමුණෝ. එහෙම තමයි බ්‍රාහ්මණයෝ තමන්ව හඳුන්වාගෙන තිබුණේ. දෙවියන් හා මිනිසුන් අතර සම්බන්ධය ඇති කරනුයේ බමුණන් යයි පිළිගන්නා ලදී. දෙවියනුයි මිනිසුනුයි අතර සම්බන්ධය ඇති කරන අය කවුද? ඒත් බමුණෝ. එහෙම තමයි සඳහන් කරලා තිබුණේ. දෙවියන් වෙනුවෙන් මනුලෝ පෙනී සිටිනවා. දෙවියන්ගේ නියෝජිතයෝ කියලා සඳහන් කරලා තිබුණා. දෙවියන් පොළවේ ඉන්න දෙවියන් විදිහට හඳුන්වලා තිබුණා. බූසුර නාමයෙන් හඳුන්වන්නේ අන්න ඒ නිසා. ඒ විදිහේ තත්වයක් තමයි ආගමික මේ වශයෙන් මේ බමුණන්ට බමුණෝ ලබාගෙන තිබුණේ ආගමික වශයෙන්. ආගමික වශයෙන් බමුණෝ ඒ වගේ තත්වයකට තමයි පත් වෙලා තිබුණේ, තමන්ව පත් කරගෙන හිටියේ. යාග හෝම පැවැත්වීම අවශ්‍ය උපදෙස් දෙමින් යාග හෝම පැවැත්වීමට අවශ්‍ය උපදෙස් දෙමින් එම කටයුතු ආගමානුකූලව මෙහෙයවීමේ මූලික වගකීම ඔවුන් සතු විය. ආගමික කාර්යයන් සිදු කරන මේ බ්‍රාහ්මණික කණ්ඩායම් වල ප්‍රධාන කාර්යය මොකක්ද? යාග හෝම පැවැත්වීමට අවශ්‍ය උපදෙස් දීම. යාග හෝම පැවැත්වීමට අවශ්‍ය උපදෙස් දීම කටයුතු ආගමානුකූලව මෙහෙයවීමේ මූලික වගකීම. උපදෙස් දෙමින් යාග හෝම ආගමානුකූලව මෙහෙයවීම. ඔන්න කාරණාවන් ලියා ගන්න පුළුවන්. යාග හෝම පැවැත්වීමට අවශ්‍ය උපදෙස් දෙනවා දීම. ඊළඟට ආගමානුකූලව යාග හෝම මෙහෙයවීම. යාග හෝම පැවැත්වීමට උපදෙස් දීම බමුණන්ගේ කාර්යයන්. ආගමානුකූලව යාග හෝම ආදිය මෙහෙයවීම පැවැත්වීම. යාග හෝමාදී ක්‍රියාවන් ඔස්සේ පරම සැපත සොයා යාග කර්ම මාර්ගයේ හැසිරීම ලෙස සැලකේ. යාග හෝමාදී ක්‍රියාවන් ඔස්සේ පරම සැපත සොයා යාග කර්ම මාර්ගයේ හැසිරීම ලෙස සැලකේ. යාග හෝමාදී ක්‍රියාවන් ඔස්සේ පරම සැපත සොයා යෑම. සොයා යාග හෝම ආදිය පවත්වලා පරම සැපත හොයාගෙන යන එකට කියනවා යාග කර්ම මාර්ගය කියලා. යාග කර්ම මාර්ගය කියලා. යාග කර්ම මාර්ගය බමුණන් උගන්වපු පරම සැපත හොයා ගැනීමේ මාර්ගය කර්ම මාර්ගය කියලා මම කියලා දුන්නානේ. ඉතින් එහෙනම් යාග හෝම ආදියේ පවත්වමින් පරම සැපත සොයාගෙන යෑම හඳුන්වනවා යාග කර්ම මාර්ගය කියලා. යාග කර්ම මාර්ගය කියලා. යාගය තුලින් පරම සැපත සොයාගෙන යෑම. ඒක තමයි බ්‍රාහ්මණයාගේ ප්‍රධාන ඉගැන්වීම වුණේ. ಭಾರತೀಯ ආගමික හා දාර්ශනික ඉතිහාසයෙහි වේද යුගයෙන් හා බ්‍රාහ්මණ යුගයෙන් කර්ම මාර්ගය වඩාත් කැපී පෙනෙන්නේ යයි කිව හැකිව තිබේ.
ඔන්න තවත් විස්තරයක් කියනවා ಭಾರತೀಯ ආගමික හා දාර්ශනික ඉතිහාසයේ වේද යුගයෙන් හා බ්‍රාහ්මණ යුගයෙන් වේද යුගය බ්‍රාහ්මණ යුගය කියලා යුගයන් දෙකක් යුගයන් කිහිපයක්ම තියෙනවා. යුගයන් තමයි වේද යුගය. ඔව්. වේද යුගයෙන් හා බ්‍රාහ්මණ යුගයෙන් කර්ම මාර්ගය වඩාත් කැපී පෙනෙන්නේ යයි කිව හැකියි. කර්ම මාර්ගය වඩාත්ම කැපිලා පෙනෙන යුගයන් දෙක තමයි වේද යුගයයි බ්‍රාහ්මණ යුගයයි කියලා කියන්නේ. යුගයන් හතරක් තිබුණා. මොනවද? වේද යුගය එකක්, දෙවෙනි එක බ්‍රාහ්මණ යුගය, ඊළඟට ආරණ්‍යක යුගය සහ උපනිෂද් යුගය කියන යුගයන් හතර තමයි යුගයන් හතර. ඒ යුගයන් හතරින් යුගයන් දෙකක් තමයි කර්ම මාර්ගයේ වැඩිපුරම පේන්න තියෙන්නේ. වේද යුගයයි බ්‍රාහ්මණ යුගයයි කියන යුගයන් දෙකේ තමයි කර්ම මාර්ගයේ වැඩිපුරම දකින්නට ලැබෙන යුගයන් දෙක විදිහට සලකන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි, ඊළඟට බලමු බමුණෝ යාග හෝම වලට මුල් වීමෙන් සමාජයට ආගමික ආශිර්වාදය ලබා දුන්නා. යාග හෝම වලට සම්බන්ධ වෙලා මුළු සමාජයටම ආශිර්වාදේ ප්‍රාර්ථනා කළා. ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා කියන අදහසකින් තමයි හිටියේ. විශාල යාග හෝම ආදී පවත්වලා මිනිස්සුන්ට ආශිර්වාදේ කරනවා කියලා. එය අන් කිසිවෙකුටත් ඉටු කළ නොහැකි උතුම් වගකීමක් විදිහට බමුණෝ සැලකුවා. විශාල පරිශ්‍රමයක් දරා බොහෝ යාග ද්‍රව්‍ය රැස් කොටගෙන විවිධ වත්පිළිවෙත් සහිතව වේද සංහිතාවන් ගායනා කොට යාග හෝම පවත්වා තිබේ. විශාල පරිශ්‍රමයක් දරලා බොහෝ යාග ද්‍රව්‍ය රැස් කරලා විවිධ වත්පිළිවෙත් සහිතව වේද සංහිතාවන් වේද පාඨ ගායනා කරමින් යාග හෝම පවත්වලා තියෙනවා. ඒ විදිහේ පවත්වපු යාග හෝම කිහිපයක් පොතේ සඳහන් වෙනවා. අශ්වමේධ යාගයේ එකක්, පුරුෂමේධ යාගයේ තව එකක්, වාජපේය යාගයේ තව එකක්, නිරග්ගල යාගය කියන එක තව එකක්. අශ්වමේධ යාගය, පුරුෂමේධ යාගය, වාජපේය යාගය, නිරග්ගල යාගය ආදී නම් වලින් හඳුන්වන ලද විවිධාකාර වූ යාග හෝම විධි බමුණන් විසින් පවත්වන ලද යාග හෝම වර්ග හතරක්. ඒවා සිදු කිරීම බ්‍රාහ්මණ භක්තියෙහි සිටි ගිහියන්ගේ වගකීම විය. බ්‍රාහ්මණ භක්තිය තිබුණු අයගේ වගකීම තමයි මේවා ඉටු කිරීම. යාග හෝම සඳහා විශාල වේදමක්ද මහන්සියක්ද දරන්නට ඇත. යාග හෝමයක් පවත්වන්න, යාගයක් පවත්වන්න ගොඩාක් මහන්සි වෙන්න වෙනවා. සත්තු විශාල සංඛ්‍යාවක් මරලා ඒ විදිහේ විශාල කාර්යයක් සිදු කරන්නට ඕන, මහන්සියක් වෙහෙසක් දරන්නට ඕන, වියදමක් දරන්නට ඕන යාගයක් පවත්වන්න. එසේම සතුන් මෙන්ම මිනිසුන්ද මරා බිලිදීම සිදුවිය. සත්තු මරනවා, මිනිස්සු මරනවා. ඒක තමයි මේ සඳහන් කළේ. අශ්වමේධ කියලා කියන්නේ අශ්වයින් පාවිච්චි කරලා, අශ්වයින් මරලා ඝාතනය කරලා කරන යාග. එතකොට පුරුෂමේධ කියලා කියන්නේ පුරුෂයන් පාවිච්චි කරලා. වාජපේය, නිරග්ගල මේ වගේ යාග හෝම ක්‍රම පැවතිලා තියෙනවා. මන්ත්‍ර ජප කිරීම, ආගමික සූත්‍රයන් උච්චාරණය කිරීම, යාඥා කිරීම යන යාග ආශ්‍රිතව කරන ලද්දේ බමුණු පූජකයන් විසිනි. යාගය හා සම්බන්ධ කාර්යයන් මොනවද? මන්ත්‍ර ජප කිරීම, ආගමික සූත්‍රයන් උච්චාරණය කිරීම, යාඥා කිරීම. මේවා ඔක්කොම කරන්නේ බමුණු. දෙවියන් ප්‍රබෝධවත් කිරීමට, සතුටු කිරීමට තමයි මේ යාග හෝම පවත්වන්නේ. ඒ සඳහා අනිවාර්යයෙන්ම ශබ්ද නගලා වේද පාඨ උච්චාරණය කරන්න ඕන කියලා ලොකු විශ්වාසයක් තිබුණා බ්‍රාහ්මණයන් අතර. ශබ්ද නගලා උච්චාරණය කරන්න ඕන කියලා කියන්නේ නිවැරදි විදිහට උච්චාරණය කරලා එහෙම යාග හෝම පැවැත්වීමේදී අනිවාර්යයෙන්ම ඒ වේද පාඨ ගායනය කරන්න ඕන කියලා තමයි බමුණෝ විශ්වාස කළේ. වචන ගූඪ බලයක්. එම වචන ගූඪ බලයක් ඇති ඒවා යයිද විශ්වාස කෙරිණි. ඒ යාඥා කිරීමේදී ගායනා කරන වේද පාඨ ගූඪ බලයක් පේන්නේ නැති බලයක් ඇතුළත් වෙලා තියෙන ප්‍රකාශ වචන විදිහට තමයි ඒ අය සඳහන් කළේ. බමුණු පූජකයෝම ඒ සියල්ල දත්ත. ඒ වචන, ඒ පාඨ ඔක්කොම දන්නේ කවුද? බ්‍රාහ්මණයෝම තමයි. වෙන අය දන්නේ නැහැ. වේද මන්ත්‍රාදීෙහි අරුද්ධ ඔවුන්ටම සීමා වූයේ.
වේද මන්ත්‍රවල තේරුම වෙනත් අයට කියලා දීලා එහෙම කරන්නේ නැහැ. ඒ වගේ අර්ථය තේරුම දන්නේ ඒ අය විතරමයි. සියල්ල යාගවල බලයට යටත්ය. සියල්ලක්ම යාගවල බලයට යටත් කියලා තමයි බ්‍රාහ්මණයා විසින් උගන්වලා තිබුණේ. ඒවා නොකොට හිරු නොනැගේ. යාග පැවැත්වුවේ නැත්නම් ඉර පායන්නේ පවා නැහැ කියලා තමයි බමුණෝ කියලා තිබුණේ. අශ්වමේධ යාග 100ක් පැවැත්වුවොත් ස්වර්ගයේ ඉන්ද්‍ර ඔහුගේ සිහසුනින් පහ කළ හැකිය. අශ්වමේධ කියන යාග 100ක් කවුරු හරි කෙනෙක් පැවැත්වුවොත් ස්වර්ගයේ ඉන්නවා ඉන්ද්‍ර කියලා දෙවියෙක්. ඒ අය ප්‍රකාශ කරනවා ස්වර්ගයේ ඉන්ද්‍ර කියලා දෙවියෙක් ඉන්නවා. ඒ ඉන්ද්‍ර කියන දෙවියන්ව පවා ඒ තත්වයෙන් ඒ ආසනයෙන් එලවන්නට පුළුවන්, පහ කරලා දාන්නට පුළුවන් කියලා තමයි කියන්නේ. අශ්වමේධ 100ක්. ඒ කියන්නේ විශාල අශ්ව සංඛ්‍යාවක් පාවිච්චි කරලා ඒ විදිහේ යාග 100ක් පවත්වන්න ඕන. එහෙන් පැවැත්වුවොත් ඉන්ද්‍ර කියන දෙවියන්ව පවා ඒ ආසනයෙන් පහ කරන්නට පුළුවන් බලයක් යාගවලට තියෙනවා කියලයි බ්‍රාහ්මණයා උගන්වලා තියෙන්නේ. දෙවියන් සතුටට පත්වන යාග හෝම නිසා මිනිසුන්ට බොහෝ සැප සම්පත් ලැබේයයි අදහන ලදී. දෙවියන්ව සතුටු කරන යාග හෝම පැවැත්වුවම මිනිස්සුන්ට ගොඩාක් යහපතක් සිදු වෙනවා, ආශිර්වාදයක් ලැබෙනවා කියන විශ්වාසයක් තමයි මිනිස්සු අතර බමුණන් ඇති කරලා තිබුණේ. මේ වනාහි බුද්ධ කාලීන ආගමික පරිසරයේ එක් පැත්තකි මේ අපි කතා කළේ. බුද්ධ කාලයේ වෙනකොට ಭಾರತೀಯ සංස්කෘතියේ තිබුණු එක පැත්තක්. වෙයින් බ්‍රාහ්මණ සංස්කෘතියට මුල් වූ ආගමික විශ්වාස පිළිබිඹු වේ. මේ කතා කරපු ඔක්කොම අයිති වෙන්නේ බ්‍රාහ්මණ ඉගැන්වීමට. බ්‍රාහ්මණික ඉගැන්වීමට. එහෙනම් මම කෙටි ප්‍රශ්න කිහිපයක් ලබා දෙන්නම්, ලියා ගන්න. පළවෙනි එක, බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව බ්‍රහ්ම සහව්‍යතාවයට පත්වීම සඳහා අනුගමනය කරන මාර්ගය මොකක්ද? බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව බ්‍රහ්ම සහව්‍යතාවයට පත්වීම සඳහා අනුගමනය කරන මාර්ගය කුමක්ද? ඊළඟට කර්ම මාර්ගය හෙවත් යාග හෝම පැවැත්වීමෙන් බ්‍රහ්ම සහව්‍යතාවයට පත්වීම සඳහා උගන්වා ඇති ප්‍රකට යුග දෙක මොනවාද? ප්‍රකට යුග දෙක මොනවාද? ඊළඟට විචාර ප්‍රශ්නයක් ලියන්න. බුද්ධ කාලීන ಭಾರತයේහි පැවති දාර්ශනික අංශ, ආගමික දාර්ශනික අංශ සහ ආගමික දාර්ශනික කණ්ඩායම් පිළිබඳ විස්තරයක් කරන්න. බුද්ධ කාලීන ಭಾರತයේහි පැවති ආගමික දාර්ශනික ඉගැන්වීම් සහ ආගමික දාර්ශනික කණ්ඩායම් පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න. ඊළඟට තවත් ප්‍රශ්නයක්. යාග හෝම ආදී පවත්වමින් බ්‍රහ්ම සහව්‍යතාවයට පත්වීම සඳහා මඟ පෙන්වන්නට යෙදුණු මඟ පෙන්වූ බ්‍රාහ්මණයාගේ කාර්යයන් මොනවාද? යාගයේදී බ්‍රාහ්මණයාගේ කාර්යයන් මොනවාද? හොඳයි, ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලියලා අපේ පිටුවේ අපේ සමූහයේ ඔබට පළ කරන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි. ඊළඟට අපි තවත් තොරතුරු කිහිපයක් සාකච්ඡා කරමු. අපි කතා කළේ බ්‍රාහ්මණික කණ්ඩායම් පිළිබඳව විතරයි. ඊළඟට අපි කතා කරමු ශ්‍රමණ කණ්ඩායම් පිළිබඳව,
අරමුණු අතින් මෙන්ම එම අරමුණ ඉටු කරගන්නා මාර්ග අතින්ද බ්‍රාහ්මණ ධර්මයට පටහැනිව ගිය ආගමික සංවිධානයක්ද මේ කල දක්නා ලැබේ. අරමුණු අතිනුත් අරමුණ ඉටු කරගන්න විදිහත් අපි කතා කළේ බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව කර්ම මාර්ගය අනුගමනය කළා කියලා. එතකොට අරමුණ මොකක්ද? බ්‍රහ්ම සහව්‍යතාවයට පත්වීම. කර්ම මාර්ගය තමයි ක්‍රමවේදය. කර්ම මාර්ගය කියලා කිව්වේ යාග හෝම පැවැත්වීමෙන් බ්‍රහ්ම සහව්‍යතාවයට පත්වීම. එතකොට මේකට පටහැනි වෙච්ච අරමුණක් සහ පටහැනි වෙච්ච ක්‍රමයක් මාර්ගයක් කියන දෙකම දකින්න ලැබෙන තවත් කණ්ඩායමක් හිටියා. අපි එම සම්ප්‍රදායන් සියල්ලක්ම හඳුන්වනවා පොදුවේ ශ්‍රමණ කියලා. එහෙනම් ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට තිබුණු ආගමික දාර්ශනික අංශ දෙකක් යටතේ කතා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි එක අංශයක් බ්‍රාහ්මණික අංශය. ඊළඟට ශ්‍රමණ කියන කණ්ඩායම ශ්‍රමණ කියන අංශය. ඒ අංශ දෙක. විශේෂයෙන් බ්‍රාහ්මණයන් ගෙනහැර දැක්වූ යාගය කර්මය කර්ම මාර්ගය ඔස්සේ කරපු ශ්‍රමණ පූජකයන් අතින් විවේචනයට ලක්වේ. ශ්‍රමණ පූජකයන් මොකද කළේ? මේ කර්ම මාර්ගය යාගය ප්‍රතික්ෂේප කළා, විවේචනයට ලක් කළා. බමුණන්ගේ වේදයද එහි ඉගැන්වීමද විශේෂයෙන් ඔවුන්ගේ වර්ණ ධර්මයේද ශ්‍රමණයන් අතර සැලකිල්ලක් නොලැබීය. බ්‍රාහ්මණයන්ගේ වර්ණ ධර්මයේ අපි වර්ණ ධර්ම ගැන ඊට කලින් පාඩමකදී කතා කළා. ඊට අමතරව යාගය. ඊට පස්සේ වේදය. වේදය කියන්නේ බමුණන්ගේ ප්‍රධාන ආගමික සාහිත්‍ය. ඒ ආගමික සාහිත්‍යයත් විවේචනයට ලක් කළා. සමාජය වර්ග කරලා තිබුණු ක්‍රම 4 බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය ශූද්‍ර කියන මේ බෙදීමත් ශ්‍රමණ කණ්ඩායම් විසින් විවේචනය කළා. ශ්‍රමණ සම්ප්‍රදායෙහි ආගමික චින්තාව හා ප්‍රතිපදාවන් වඩාත් නැඹුරු වූයේ ඥාන මාර්ගයේ වෙත යයි කිව හැකිය. ඔන්න වැදගත් වෙන කාරණේ. බ්‍රාහ්මණයන් පාවිච්චි කළේ කර්ම මාර්ගය කියලා කිව්වා. ශ්‍රමණ කණ්ඩායම් පාවිච්චි කරපු මාර්ගය මොකක්ද? ඥාන මාර්ගය. ඥාන මාර්ගය. විවිධ දුෂ්කර පිළිවෙත් ආදී අනුගමනයෙන් සීල ව්‍රත ආදී පිළිපැදීමෙන් විවේකීව සිත දියුණු කිරීමෙන් ඥානය උපදවා එමකින් විමුක්තිය ලැබීම පරම සැපත ලබා ගත හැකියයි සැලකීම ශ්‍රමණ කොටස් අතර පොදුවේ පිළිගත් කරුණකි. ඥාන මාර්ගය කියන්නේ මොකක්ද එහෙනම්? ඥාන මාර්ගය කියන්නේ විවිධ දුෂ්කර පිළිවෙත් ආදී අනුගමනයෙන් සීල ව්‍රත ආදී පිළිපැදලා විවේකීව සිත දියුණු කරලා ඥානය උපදවා ගැනීමෙන් ලබන විමුක්තිය. විවිධ දුෂ්කර පිළිවෙත් අනුගමනය කරලා අත්තකිල මතානුයෝගයේ වගේ දේවල් තමයි ශ්‍රමණ කණ්ඩායම් ඉගැන්වුවේ. එහෙනම් මේ වගේ සීල ව්‍රත ආදී සමාදන් වෙලා ලබන පරම සැපතක් ගැන තමයි ඥාන මාර්ගයේදී ශ්‍රමණ කණ්ඩායම් ප්‍රකාශ කරලා තියෙන්නේ. දීඝනිකාය සාමාන්‍යඵල සූත්‍රයේ එන ප්‍රසිද්ධ ශාස්ත්‍රවරුන් 6 දෙනෙකි. දීඝනිකායේ සාමාන්‍යඵල කියන සූත්‍රය ගොඩක් වැදගත්. ඒකේ සඳහන් වෙනවා සත් ශාස්ත්‍රවරු විදිහට අපි සාකච්ඡා කරන්නේ. ඒ ශාස්ත්‍රවරු 6 දෙනෙක් ගැන කතා වෙනවා, සාකච්ඡා වෙනවා. ඔව්හුද ශ්‍රමණ සම්ප්‍රදායටම අයත් වූහ. මේ 6 දෙනාත් අයිති වෙන්නේ ශ්‍රමණ කියන සම්ප්‍රදායට. මහා පිරිස් පිරිවරා ප්‍රසිද්ධව බොහෝ ශිෂ්‍ය සමූහයාද ඇතිව කීර්තිමත්ව පැවිදිව බොහෝ කල්ගත වූ සත්පුරුෂ ඥානවන්තයයි සම්මත වූ මොවුහු විවිධාකාර වූ ආගමික අදහස් ඉගැන්වූහ. සාමාන්‍ය ඵල සූත්‍රයේ දැක්වෙන මේ ප්‍රසිද්ධ ආගමික කණ්ඩායම් 6 සත් ශාස්ත්‍රවරු විවිධ පිරිස් බොහෝ පිරිස් සහිතව කීර්තිමත්ව බොහෝ ඥානයේ තියෙන අය විදිහට සම්මත වෙලා තිබුණා. ඒ විදිහේ පිරිස්, ඒ විදිහේ කණ්ඩායම් ගොඩක් තිබුණා. ඒ අතර ප්‍රධාන ආගමික කණ්ඩායම් 6ක්. ශාස්ත්‍රවරු 6 දෙනෙක් ගැන දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. අපි ඊළඟ දවසේ ඒ ආගමික කණ්ඩායම් 6 පිළිබඳව තමයි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද දවසේදී අපි ගොඩක් දේවල් කතා කළා. එහෙනම් අද දවසේ කතා කරපු විස්තර තුල තිබුණු අපි දන්න ඒ වගේම නොදන්න කාරණාවන් බොහොමයක් තිබුණා, ගොඩක් තිබුණා.
ඒ කෙරෙහි අවධානය යොමු කරලා වැදගත් වෙන කාරණාවන් මතක තබා ගන්න. ඊළඟ දවසේ අපි තවත් තොරතුරු කතා කරමු. ඒ වගේම මම ලබා දුන්නු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්නටත් පුළුවන්කම තියෙනවා. අපි මේ විදිහට දිගට සාකච්ඡා කරගෙන යමු. අද දවසේදී ආරම්භ කළේ 4 වෙනි පාඩම. පළවෙනි කොටසේ පාඩම් එතකොට ඉවර වෙන්නට ළඟයි. ඊළඟට අපි ඊළඟ කොටස තමයි සාකච්ඡා කරන්නේ. ඊළඟ කොටසේ තියෙන විස්තර ගොඩක් ලේසි පහසු. අපි පුංචි දවසේ ඉඳලම ඉතාමත් හොඳින් දන්නා කාරණාවන් තමයි තිබෙන්නේ. ඉතින් දහම් පාසල් අවසාන විභාග පන්තිය බදාදා සඳුදා ඉඳලා බ්‍රහස්පතින්දා දක්වා අපි පවත්වනවා. සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා කියන දවස්වල උදේ 9 ඉඳලා තමයි පන්තිය ආරම්භ වෙන්නේ. ඔබත් මේ පන්තිය සඳහා සම්බන්ධ වෙන්න, ඒ වගේම මේ සාකච්ඡාවන් සඳහා සම්බන්ධ වෙන්න තවත් දැනුවත් නැති යාළු හිත මිත්‍රාදීන්ට, දුවදරුවන්ට දැනුම් දෙන්නට කියලා මතක් කරනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook සමූහය සහ Facebook පිටුව, දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව කියන සමූහය, මේ සියලු සම්බන්ධතා සමගින් අද දවසේදී සාකච්ඡාවෙන් සමුගන්නවා. ඊළඟ දවසේ හෙට දවසේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය සාකච්ඡාවත් සමගින් එකතු වීමෙන් බලාපොරොත්තු වෙන්න. ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.